පාමසිකින් ඔබේ බෙහෙත් වට්ටුරුවට SPC බෙහෙත් මේලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුනි. නිවෙස්ගත නිරෝධායන නිරීක්ෂණයට යාන්ත්‍රණයක්. තවත් කොරෝනා ආසාදිතයෝ 342ක් හඳුනා ගැනීමයි. එල්ටීඩී සස්තවයි සැමරුම් ක්‍රියාකාරම්වලට එරෙහිව අධිකරණ 3කින් අද දිනේ තහනම් නියෝග. සෞඛ්‍ය ක්‍රමවේද පාසල් තුන ක්‍රියාත්මක කිරීමට රාජ්‍යයෙන් රුපියල් ලක්ෂ 370ක මුදලක්. වෘත්ති සමිති ව්‍යාපාර පටු දේශපාලන අරමුණින් ඉවත් වී දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය තහවුරු කළ යුතු බව සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. කෘෂි කර්මාන්තයට අදාළ උසස් අධ්‍යාපන හා තාක්ෂණික දැනුම නොමිලේ ලබා දීමට නෙදර්ලන්ත රාජ්‍යයේ සූදානම්. පාපන්දු ශූර ඩියාගෝ මැරඩෝනාගේ දේහය එරට ජනාධිපති මන්දිරයට. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද. කොරෝනා ආශ්‍රිතයින් වෙනුවෙන් ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායන නිරීක්ෂණයට යාන්ත්‍රණයක් සැකසේ. කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රෝගාශ්‍රිතයින් වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති නිවෙස්ගත නිරෝධායනය නිස්ල සිදුවන බව සහතික කිරීම මෙහි අරමුණයි. ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට මෙම නිරීක්ෂණකාරී පැවරයි. ආර්ථික සංවර්ධන, කෘෂිකාර්ය පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පෞල් සෞඛ්‍ය සේවා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම නිලධාරීවරු සහ පොලිස් නිලධාරීහු මීට අයත් වෙති. නිවෙස්ගත නිරෝධායන සිදුවන බවට සහතික කිරීම අදාළ නිලධාරීන්ගේ විශේෂ වගකීමක් ලෙස සැලකන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් ලබා දී තිබේ. කොරෝනා ආශ්‍රිතයින් හඳුනා ගන්නා පුද්ගලයන් දින 14ක නිරෝධායනයක් විය යුතු බැවින් නිරීක්ෂණ කමිටුවට අයත් එක් නිලධාරීන් සතියේ එක් දිනවල නිරෝධායන නිවෙස්වලට ගොස් එම ක්‍රියාවලිය නිරීක්ෂණය කළ යුතුය. සියලු නිවැසියන් නිවෙස්වල සිටින බව තහවුරු කර ගැනීම ඔවුන්ගේ වගකීමයි. යම්කිසි පාර්ශ්වයකින් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමද මේ නිලධාරීන්ට පැවරෙන තවත් වගකීමකි. රෝගීන්ගේ සහ ආශ්‍රිතයින්ගේ පුද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමට නිරීක්ෂණ කණ්ඩායමේ සමාජිකයෝ බැඳී සිටිති. නිරෝධායන නිවෙස්වල පවිත්‍රාමෙන්ම වෙනත් රෝගීන්, ආබාධිත හා වැඩිහිටි පුද්ගලයන් පිළිබඳවද නිරීක්ෂකයින් අවධානය යොමු කළ යුතුය. නිරෝධායන කාලයේ පවුලේ සමාජිකයෙකුට වෛරසය ආසාදනය වුවහොත් සෙත් සමාජිකයෝ එදින සිට තවත් දින 14ක් නිරෝධායනය කෙරෙති. නිවෙස්ගත නිරෝධායනය ආරම්භ වන සෑම අවස්ථාවකම ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අදාළ ග්‍රාම නිලධාරීවරයාට ඒ පිළිබඳව නොපමාව දැනුම් දිය යුතුය. මෙම නිවෙස්ගත නිරෝධායන නිරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයේ සංයුතිය සහ වගකීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අදාළ නිලධාරීන්ට චක්‍රලේඛයක් මගින් ඊයේ දැනුම් දෙනු ලැබීය. කොරෝනා ආසාදිතයෝ 342 දෙනෙක් අද හඳුනාගෙන ඇති. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ වෙති. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසන සංඛ්‍යාව 18280 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර තවත් කොරෝනා ආසාදිතයෝ 369 දෙනෙක් සුවය ලබා නිවෙස් බලා අද පිටව ගියහ. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15816 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආතන් සංඛ්‍යාව 21811කි. සිදු වී ඇති මරණ සංඛ්‍යාව 96ක් වෙයි. පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය කාර්යසභාවේ සිව්වන දිනය අදයි. වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශ 6ක වැය ශීර්ෂද අද සාකච්ඡාවට ගැනුණි. දැනට 35ක් වන දේශීය කිරි නිෂ්පාදනයේ 70% දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බව විවාදයට ක්‍රමෙන් ටී.බී. හේරත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. වැඩිදුර අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා
අපි කිරි මස් බිත්තර වලින් මේ වන විට ස්වයං පෝෂිතයි. මේ වන විටත් අපි මස් බිත්තර සහ දවසේ කුකුළු පැටවුන් විදේශීය රටවල් වලට අපනයන කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ලංකාවේ ජනතාවට වසරකට කිරි අවශ්‍යයි ලීටර් මිලියන 1200ක්. අපි හදන්නේ 420යි. මිලියන 55ක් වසරකට මේ රටට කිරි පිටි ආනයනය කරන්න භාවිතා කරනවා. අපිට අවශ්‍යයි පිටි කිරි වෙනුවට දියර කිරි, නැවුම් කිරි භාවිතා කරන ජනතාවක් හදන්න. ඒ නිසා අපේ අරමුණක් තියෙනවා. කිරි වලින් ස්වයං පෝෂිත කිරීම විතරක් නෙවෙයි, උදේ පාන්දර එළි වෙනකොට ගෙදරට කිරි බෝතලයක් අරගෙන යන්න නැවුම් කිරි භාවිතා කරන ජනතාවක් හදන්න. විවාදයට එක්වමින් රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා පැවසුවේ පසුගිය රාජ්‍ය ප්‍රමිතියෙන් තොර පොහොර ආනයනය කළද වත්මන් රාජ්‍යය එවැනි පොහොර ආනයනය නොකරන බවයි. පොහොර අවභාවිතාව වැළැක්වීමට පියවර ගන්නා බවත් කාබනික පොහොර භාවිතයට ඉහළ නැංවීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ත්‍රිවිධ හමුදා සහයෙන් මෙරට වැව ප්‍රසංස්කරණය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය. තාක්ෂණික පුහුණුව ලබා දීමේදී කෘෂිකර්ම හා පශු සම්පත් ක්ෂේත්‍රවලට තරුණයින් යොමු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. විවාදයට එක්වෙමින් වැඩිදුර අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා. නිදා සෞඛ්‍ය සේවය නොතිබෙන්න කොයිඩ් වසංගතයේ මීට වැඩිය අපිට බරපතල ප්‍රහාරයක් ගෙන දෙන එක නියතයි. නිදා සෞඛ්‍ය සේවය තිබුණු හන්ද අපට ඒකට සාර්ථකව මුහුණ දී ගන්න පුළුවන්කම ලැබුණා. අපේ ආර්ථික පදනම් ශක්තිමත් කරගන්න ඕනේ. අපේ තිබෙන වැව්වමුණු 35000ක්. අපේ වාර්ෂික වර්ෂාපතනයෙන් 50%ක් මුහුදට යන වතුර ටික. මේ වතුර ටික ගොඩබිම රඳව ගන්න නම් අපිට අපේ වැව්වමුණු 35000 ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. ආන් ඒකට සලකා බලන්න යෝජනා කරනවා අපේ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ගන්න පුළුවන්. ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හා චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය මගින් එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ සැමරුම් ක්‍රියාකාරකමට එරෙහිව අද දිනේත් තහනම් නියෝග ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිසිය ආරක්ෂක අංශ මේ ගැන විමසිල්ලෙන් සිටිනවා. කිසිම අවස්ථාවක උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ රට විනාශ කරපු, ඒ වගේ මේ රටේ වර්ගවාදී යුද්ධයක් ඇති කරපු, මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ආරක්ෂක හමුදා සමාජිකයින් පොලිසිය ඝාතනය කළා. ඒ වගේම ලක්ෂ ගණනක් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයින් අවතැන් කරපු එම කටයුතු නිර්මාණය කරමින් ත්‍රස්ත ක්‍රියාවල යෙදිච්ච ත්‍රස්තවාදීන් සැමරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි උතුරු නැගෙනහිර පොලිස් ස්ථාන මගින් ක්‍රියා කරනු ලබනවා. ඒ වගේම එවැනි යම් කටයුත්තක යෙදෙනවා නම් ඒ අධිකරණ නියෝගයකට පටහැනිව කටයුතු කිරීමක් වගේම මේ රටේ ජාතීන් අතර සමගිය එකමුතුභාවය නැති කිරීමට ගන්නා උත්සාහය එවැනි අයට එරෙහිව තා දැඩිව අපේ රටේ අපරාධ නීතිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පාසල් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය රුපියල් ලක්ෂ 370ක මුදලක් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. පසුගිය 23 වෙනිදා සිට 3 වන පාසල් වාරය ආරම්භ කර ගත වූ දින 3 තුළදී සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ඇතැයි ඔහු සඳහන් කරයි. පාසල් වසා දැමීම සිසුන්ගේ ජීවිත වසා දැමීමක් බවත් අභියෝග මැද වුවද පාසල් විවෘත කිරීම දෙමාපියන්ගේ අභිලාෂය බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අපේ ප්‍රතිපත්තිය රජයක් හැටියට මේකයි. මේ අභියෝගය අපි පමණක් නෙමෙයි මුළු ලෝකයම මොහොඳින අභියෝගය. ඒතර මොනවද අපි කරන්නේ? අවදානම තියෙන නිසා දිගින් දිගටම අපි පාසල් වහලා තියෙනවා. දැන් උසස් පෙළ විභාගයේ පවත්වන්න තීරණය කරපු අවස්ථාවේදීත් ඒක ඉතාමත් අසීරුව තීරණයක් වුණා. දැන් විශාල සතුටක් අගය කිරීමක් මුළු රටේම තියෙනවා දෙමව්පියන්ගේ මේ විභාගයේ දෙවතාවක් කල් දාලා තිබුණා. විභාගය පවත්වුව එක ඉතාමත් හොඳයි. මේ දූ දරුවන්ට දැන් තමන්ගේ ජීවිත ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණා කියලා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ සියලු දෙනාම එක්කාසු වෙලා මේ වැඩපිළිවෙල දියත් කරපු නිසා තමයි සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණේ. අපි විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා ළමයා කිසිසේත් රෝගාතුර වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාවක් උණක් කැස්සක් වෙනවා නම් කරුණාකරලා විදුහලට යැවීමෙන් වැළකී සිටින්නයි කියලා. ඒ ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. විවේචන වලට බය කිසිවක් නොකර සිටීම ඒ දූ දරුවන් වෙනුවෙන් කරන සේවයක් නෙවෙයි. ඉතින් මේ අනුව තමයි අපි මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ. පාසල් ළමුන්ගේ පහසු වෙනුවෙන් අමතර බස් රථ යොදා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කේ.ශ්‍රී රණවක මහතා පවසයි. සිව්සැරිය බස් රථ 375ක් අද 10 වනට එක් කරනු ලැබිය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සභාපතිවරයා පසුගිය වකවානුව තුළ අපොස උසස් පෙළ
පැවැත්වෙන අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා. සමහර අවස්ථාවන්වලදී එක් දරුවෙකුට පමණක් ප්‍රවාහන පහසුකම් සලසන්න අපි බස් රථ යෙදුවා. අපිට සමහර ස්ථානවලින් ඉල්ලීම් ලැබුණා සමහර බස් රථවලට ළමයි වැඩි. ඒක නිසා අමතර බස් රථ යොදවන්න කියලා. ඒක නිසා අපි අද දිනේදී තීන්දුවක් ගත්තා. සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මේ වෙන විට දැනුම් දීලා තියෙනවා. අවශ්‍ය බස් රථ ප්‍රමාණය යොදවන්න සමහර විට එක මාර්ගයකට බස් රථ 3-4ක් යොදවන්න උනත් ඒ බස් රථ ටික යොදවන්න කියන ඉල්ලීම අපි ඩිපෝ කළමනාකරුවන්ට ලබා දීලා තියෙනවා. බස් රථ ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඉදිරියේදී තවදුරටත් වැඩි වෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. වෘත්තීය සමිති ව්‍යාපාර පටු දේශපාලන අරමුණින් ඉවත් වී දරුවන්ගේ ඉගෙනීම් අයිතිය තහවුරු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුවට එක්වීමෙන් ඔහු මේ බව සඳහන් කළේය. වැඩිදුර අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා අපි දන්නවා මේ විපක්ෂයේ දේශපාලන කොටස නෙවෙන විට බරපතල ලෙස පරස්පර ප්‍රකාශ ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ ගැටෙන ප්‍රකාශ තමයි සිදු කරමින් ඉන්නේ. ඔවුන් අද සමාජ ජාලා මගින් අසත්‍ය බොරු ප්‍රචාර මිත්‍යාවන් රාශිය සමාජගත කිරීමේ උත්සාහයක තමයි විපක්ෂයේ මේ වෙලාවේ නියැලලා ඉන්නේ. එක පැත්තකින් කියනවා වහ ඇදිර් නීතිය පැනවිය යුතු සමහර ප්‍රදේශවලට රට වහන්න ඕනේ විවෘත කිරීම තහනම් මේ ප්‍රදේශ විවෘත කරන්න එපා කියලා කියනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ ප්‍රදේශවල එන ජනතාව උසී ගන්නනවා නිරෝධායන රීති කඩ කරමින් කටයුතු කරන්නේ. මේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගවල උන් ගමන් ගන්න. ඒ නිසා පහුගිය කාල පරිච්ඡේදයේම විපක්ෂය මේ ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට කටයුතු කරමින් එකිනෙකට ගැටෙන වැඩ කරමින් රට ආර්ථික වශයෙන් සමාජ ව්‍යවස්ථය විනාශ කරා වගේම දැන් දේශපාලන වශයෙන් එකිනෙකට ගැටෙන ප්‍රකාශ සිදු කර රටට ජනතාව මුලා කරන්න උත්සාහ කරනවා. එයින් වලකින්නත් කටයුතු කරමු කියන ආයතනය කරනවා. රජය අප්‍රසාදයට පත් කිරීමට පක්ෂය අසාර්ථක උත්සාහයක් දමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පවසයි. ඉකුත් පාලන සමයේ කටයුතු කළ ආකාරය ඔවුන්ට අමතක වී ඇතැයි හෙතෙම සඳහන් කරයි. කොළඹ අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. අපි කියනවා ඊටාම වගකීමකින් මේ අයවැලේ කෙනෙක් කවුරු මොන ආකාරයෙන් විග්‍රහ කරන්න උත්සාහ කළත් මේ ජනතාවත් එක්ක බැඳුණු රටේ ජාතික නිෂ්පාදනයත් එක්ක බැඳුණු රටේ සංස්කෘතිය ආගම කුසිකර්මය සහ අනිකුත් අපනයන භෝග වර්ග එක්ක බැඳුණු ආර්ථිකයක් මේ කොවිඩ් අර්බුදය නිමාවක් එන වෙලාවකදී ඔබට දැනගන්න පුළුවන් වෙයි රට කොයි ස්ථානයකට ගිහිල්ලා තියෙනවද කියලා. ඒක නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ රජය ප්‍රමුඛ මේ රජය ගෙන යන වැඩපිළිවෙල සර්ව සාර්ථක වෙලා මේ රටේ නව යුගයක් නිර්මාණය කරන්න අපිට හැකියාව ලැබෙනවා කියන එක අපි මෙලයි මතක් කරන්න ඕන. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපෝ සාමාන්‍ය පෙළ වගේ පෙළ සිනසුන්ට විභාගත් වලක් සැපීමට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශ සේවය සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරයි. ඒ අනුව සෑම සෙන්සුරාදා දිනකම පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා සාමාන්‍ය පෙළ විභාගයේ 4 විෂයන් වන මව්බස ආගම ගණිතය විද්‍යාව ඉංග්‍රීසි සහ ඉතිහාසය සඳහා ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරන්නේ සජීවී සම්මන්ත්‍රණයක් පැවැත්වෙයි. එම විෂයන්ට අදාළ ප්‍රශ්නපත්‍ර වැඩසටහන් ප්‍රචාරය වන සෙන්සුරාදා දින දිනමන පුවත්පතේ පළ කෙරෙයි. මේ වැඩසටහන රජයේ පාසල් රසක ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් සහභාගී වෙති. ලබන සෙන්සුරාදා සිංහල මව්බස විෂයට අදාළ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කෙරෙයි. මීට අමතරව ලබන මාස 1 වෙනිදා සිට 4 විෂයන්ට අමතරව තෝරාගනු ලැබූ කාණ්ඩ විෂයන්ට අදාළ විෂය කරුණු සහ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරන සම්මන්ත්‍රණ මාලාවක් සතිය සවුදා සිට සිකුරාදා දක්වා පස්වරු 4 සිට 5 දක්වා සිංහල ස්වදේශ සේවය ප්‍රචාරය කෙරෙයි. මේ සඳහාද ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් සහභාගී වෙති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දීප ව්‍යාප්ත මට්ටමින් සංවිධානය කරන මහානුභාව සම්පන්න රතන සුත් සජ්ජායනය කිරීමේ වැඩසටහන හෙට සිදු කෙරෙන්නේ බුත්පිටිය ඌර්වල වලගම්බා රජමහා විහාරස්ථානයේ සිටයි. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය බුත්පිටිය සොමන ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා දීපයත් මුළු ලෝකයත් කොවිඩ් වසංගතයෙන් අපහසුවට පත් වී සිටින මේ අවස්ථාවේ ලංකාවාසී සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් බුද්ධ ආදී රත්නත්‍රී ආශිර්වාදයෙන් ඒ වෛරසයෙන් ඇතිවන්නා වූ රෝගී තත්ත්වයන් දුරීභූත වී නිදුක් නිරෝගී චිරජීවනය ඉතා ඉක්මනින් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිනපතා ප්‍රචාරය කරනු ලබන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව පවත්වනු ලබන්නේ ගම්පහ බුත්පිටිය
ඌරුවල වලගම්බා රාජ මහා විහාරස්ථානයේ වූ අප විහාරස්ථානයේ සිටයි. ඒ සඳහා ඔබ සම්බන්ධ වෙමින් ඔබේ කරුණා මෛත්‍රී ගුණේනුත් මීට සම්බන්ධ කරමින් මුළු ලෝකයාටම කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය ඇති වේවායි ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙන හැටියට කරුණාවෙන් සිහිපත් කරනවා. එම වැඩසටහන පස්වරු 6:30 සිට වෙළඳ සේවය සිටි FM සේවය සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ සජීවීව විසරුවා හැරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. කෘෂිකර්මාන්තයට අදාළ උසස් හා පශ්චාත් අධ්‍යාපන සහ තාක්ෂණික දැනුම නොමිලේ ලබා දීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්රිච් මහත්මිය පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. නෙදර්ලන්තය යුරෝපීය පළතුරු එළවලු සහ මල් සැපීමේ ප්‍රධාන සැපීම් කරන බැවින් ඒ සඳහා උසස් තාක්ෂණ දීමේ ප්‍රමුඛ හැකියාවක් නෙදර්ලන්තය සතු වෙයි. ඒ පිළිබඳව දැනුම තාක්ෂණය අධ්‍යක්ීම් සහ කෘෂි අධ්‍යාපන පහසුකම් මෙරට ලබා දෙන ලෙස අමාත්‍යවරයා තානාපතිවරගෙන් කළ ඉල්ලීමට අනුව එම සහාය නොමුලේ නොඅඩුව ලබා දීමට ඇය එකඟත්වය පළ කළාය. ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය කෘෂි ශ්‍රී මෙරට නගා සිටීම ගන්නා සියලු ක්‍රියාමාර්ග අගය කරන බවත් ඊට අවශ්‍ය සියලු සහාය ලබා දීමට නෙදර්ලන්ත රාජ්‍ය සම්බන්ධීකරණය කරන බවටත් ඇය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා හමුවේ සහතික වූවාය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. අඩුම මිලට ඔබේම තැන. ලංකා සතුසු වෙතින් දැන් ආර්යකිරි සුපිරි වාසිය. ආර්යකිරි ග්‍රෑම් 400 රුපියල් 355යි. කිලෝ රුපියල් 880යි. ආර්යකිරි සුපිරි වාසිය ලංකා සතුසු වෙතින් පමණයි. කැලණිගඟ දූෂණයෙන් වැළැක්වීමේ යාන්ත්‍රණයක් කඩනමින් සකස් කළ යුතු බවට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේවත් කෝප් කමිටුව අද නිර්දේශ කළේය. පරිසර අමාත්‍යාංශය, ජල සම්පාදන අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව එය සකස් කළ යුතුය. පානීය ජල ගැටලුව, සංචාරක ව්‍යාපාරය හා නාගරික සංවර්ධනය ආදී රටවල බලපාන අංශ කිහිපයක් සම්බන්ධයෙන් කැලණිගඟ ඍජුවම සම්බන්ධ වන බැවින් එම ගඟ දූෂණයම වැළැක්වීම ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු කරුණක් ලෙස කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ. සිරිලක බැතිමතුන්ට දඹදිව වන්දනාව යළිත් ඇරඹීම පිණිස සිදු කෙරෙන ආර්ය කිරි දඹදිව වන්දනා මහා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයින් කොරෝනා වසංගතේ දුරුවේවා ලෝකයින්. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය හොඳම දේ ශ්‍රී ලාංකික ජනතාවට ලබා දෙන ආර්ය කිරි වෙතින්. ලෝක ප්‍රවෘත්ති අභාවප්‍රාප්ත වූ පාපන්දු ශූර ඩියාගෝ මැරඩෝනාගේ දේහය ආජන්ටිනාවේ බෝනෝස් අයර්ස්හි එරට ජනාධිපති මන්දිරයේ තැන්පත් කර තිබේ. පාපන්දු ලෝලිහු දහස් ගණනක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිති. හෘදයාබාධයකින් ඔහුගේ මරණය සිදු වූ ඊයේ දිනින් පසු දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ යන විට ඔහු 60 හැවිරිදිවියේ පසුවිය. අන්තර්ජාලයෙන් ලිංගික අපයෝජන සිදු කළ දකුණු කොරියාවේ පුද්ගලයෙකුට එරට අධිකරණයෙන් වසර 40ක සිරදඬුවමක් පනවා තිබේ. ඔහු ගැහැණු ළමයින් බියගන්වා ඔවුන්ගේ ලිංගික දර්ශන සහිත වීඩියෝ ලබාගෙන අන්තර්ජාලය ඔස්සේ මුදලට ඒවා නැරඹීමට ලබා දී ඇතැයි අනාවරණය වී තිබේ. චෝ ජෝ පින් නැමැති 25 හැවිරිදි මොහු උපාධිධාරියෙකුද වෙයි. නවසීලන්තයේ එපිටෙන් පිහිටි දූපත් කිහිපයක වෙරළවල තල්මසුන් 100ක ආසන සංඛ්‍යාවක් මිය ගොස් ඇත. තල්මසුන් 97 දෙනෙකු සහ ඩොල්ෆින් මත්ස්‍යන් 3 දෙනෙකු චතම් දූපත්වලදී මිය ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබේ. මීට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත. මීට වසර 100කට පමණ පෙරද චතම් දූපත්වල මෙවැනි මත්ස්‍යයන් දහස් සංඛ්‍යාවක් පමණක් මිය ගිය බවටද වාර්තා පළ වී තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
රත්ගම මැතිවරණ කොට්ටාශයේ කාපට් මාර්ග සංවර්ධන ව්‍යාපෘති 8ක් කැරඹෙයි. ග්‍රාමීය සහ කෘෂි ගම්මාන ආක්‍රමණ ප්‍රාත්මක මේ ව්‍යාපෘතිය ඔස්සේ පහසුවෙන් වෙළඳපළට නිෂ්පාදන රැගෙන යාමට අවස්ථාව හිමි වෙයි. රුපියල් ලක්ෂ 4000ක් රාජ්‍ය මේ සඳහා වැය කරයි. රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙයි. ක්‍රීඩාපුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය හම්බන්තොට සූරියපැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වේ. කාසිය වාසී දිනු කොළඹ කිංස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුර පහර දීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ආරාධනය කළේය. ඒ අනුව පන්දුර පහර දෙන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පන්දු වාර 11ක් අවසානයේ එක් කඩුලක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටී. ක්‍රීඩාපුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත් දකුණු පළාතේ මැටි හා කොහු ආශ්‍රය නිෂ්පාදන ප්‍රවර්ධනයට පියවරගෙන තිබෙයි. දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්මක කරයි. ඉන් එම කර්මාන්තවල යෙලෙන 272 දෙනෙකුට සැත සැලසෙයි. යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් ලක්ෂ 24ක් වැය කෙරෙයි. ප්‍රාදේශීය කොට්ටාශ 7ක මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකයි. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කොවිඩ් හේතුවෙන් බලපෑමට ලක් වූ මෙරට කර්මාන්ත පද්ධතිය ලබන වසරේදී සැලකිය යුතු ඉහළ වර්ධනයක් අත්කරගනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විශේෂයෙන් ලබන වසරේ මුල් මාස 6ේදී කාර්මික අපනයන වෙළඳපොළද සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාස කෙරෙයි. පෞද්ගලික ආයෝජන ක්ෂේත්‍රයේද ඉහළ වර්ධනයක් ලබන වසරේ අපේක්ෂා කෙරේ. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2කින් පමණ පසු වැසි හෝ කිගුරුම් සැදවැසි ඇතිවෙයි. කිගුරුම් සැදවැස් සමගින් ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලේ සිරස්තල නිවෙස්ගත නිර්ධානය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්. තවත් කොරෝනා ආසාදිතයෝ 342ක් හඳුනාගෙන ඇති. ත්‍රස්තවාදී සැමරුම් ක්‍රියාවලට එරෙහිව අධිකරණ 3කින් අද දිනේ තහනම් නියෝග. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පාසල් තුල ක්‍රියාත්මක කිරීමට රජයෙන් රුපියල් ලක්ෂ 370ක මුදලක්. වෘත්තීය සමිති ව්‍යාපාර පටු දේශපාලන අරමුණු ඉවත් වී දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය තහවුරු කළ යුතු බව සිසිර ජයකොඩි රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. කෘෂි කර්මාන්තයේ අදාළ උසස් අධ්‍යාපනය හා තාක්ෂණික දැනුම නොමිලේ ලබා දීමට නෙදර්ලන්ත රජය සූදානම්. පාපන්දු ශූර ඩියාගෝ මැරඩෝනාගේ දේහය එරට ජනාධිපති මන්දිරයට. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.